සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ටනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය තනචෙල්ලගොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට ගර්භණී මව්වරුන්ට අද සිට කොවිඩ් එන්නත් කරණය ආරම්භයි. විශ්‍රාමගේ හෙදහෙදියන් කොන්ත්‍රාත් පදනම මත සේවයට ගැනීමට තීරණයක්. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවීම සීඝ්‍ර ලෙස පහතට. ගර්භණී මව්වරුන් සඳහා වන එන්නත් කරන වැඩසටහන පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද ආරම්භ වුණා. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2682ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,10,661ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2682 අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 602ක්. ඊට අමතරව සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 113ක්. ඒ අනුව ඊයේ දිනේදීද දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොවිඩ් මරණ 54ක් තහවුරු කර තිබෙනවා. එය මෙරට වරකදී වාර්තා කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වීම විශේෂත්වයක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1843ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරින් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයන් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර COVID-19 තෙවන රැල්ල හේතුවෙන් මේ දක්වා ගර්භණී මව්වරුන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ මරණ පිළිබඳව දත් මණ්ඩලයක් මගින් විශ්ලේෂණය කරලා මේ මරණ ඇතිවීමට හේතු සාධකයි කියලා හිතන කරුණු මේ වෙනකොටත් හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඒ කරුණු සාධක වෙනස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ අතර ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එසේම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මෙන්ම ඇමරිකානු ෆයිසර් ආයතනය සමගද සාකච්ඡා පවත්වා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක්ද සිකුරාදා මෙරටට ලැබීමට නියමිතයි. එමෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් තොගයක්ද අද අලුයම දිවයිනට රැගෙන ආවා. මේ අතර ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා ගර්භණී මාතාවන්ට කොවිඩ් එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරනු ඇති. මෙහි පළමු අදියර යටතේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනෝමන රෝගවලින් පෙළෙන ගර්භණී මව්වරුන්ට මෙලෙස එන්නත් ලබා දෙන අතර දෙවන අදියරේදී අනිකුත් ගර්භණී මව්වරුන්ට සයිනෝෆාම් එන්නත් ලබා දීමට නියමිතයි. දැනට අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තියෙන විදිහට ලබන සතියේ පමණ තමයි දිවයින පුරා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාත්මක වෙනකොට තියෙන එන්නත් තොග සහ පළමු අදියරේ සඳහා ලැබිලා තියෙන උපදේශනයන් අනුව සාමාන්‍යයෙන් ගැමිණි කාන්තාවන්ගෙන් කරුණු සම්පූර්ණ කට්ටිය 3න් 1ක් පමණ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට දිවයින පුරා ඒක ලබා දෙන්න තමයි බලාපොරොත්තු. අනිත් කට්ටියට දෙවන අදියරේට එන්නත් තොග ලැබුණම සලකා බැලීමක් සිදු කරනවා. ඒ වගේම වෛද්‍යතුමා දැන් ගැමිණි කාන්තාවන් සහ කිරිදෙන මව්වරු මේ එන්නත ලබා ගත්තට පස්සේ යම්කිසි පුරා සෞඛ්‍ය පුරුදු විශේෂ යමක් තියෙනවද ඒගොල්ලෝ පිළිපදින්න මොකද ඒගොල්ලෝ විශේෂ තත්ත්වයක කට්ටිය විශේෂ යමක් තියෙනවද නෑ ඒගොල්ලොන්ගේ අපි වගේම අර සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන්න ඕන. ඒම මිසක් මෙම එන්නත ලබා ගැනීම නිසා ඒගොල්ලන්ට අමුතුවෙන් කියලා වැඩක් කරන්න අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍ය කාන්තාවකට වැඩිය ගර්භණී කාන්තාවකට මේ රෝගය ඉතාමත්ම තදින් ආකර්ෂණය වෙනවා.
ගර්භණී කාලයේදී මේ උදරයේ ඉදිරියට නෙරා යාමත් ශ්වසන පද්ධතියේ නිසියාකාරව සිදු නොවීමත් తాවකාලිකව සිදුවෙන නිසා මෙම රෝගය ඊටාත්ම උත්සන්න වෙන්න පුළුවන්. කලලයක් සාමාන්‍යයෙන් පළවෙනි මාස 3 විකසනයේ වෙලා අවසానයි. පළවෙනි මාස 3න් පස්සේ දැනට දෙන සයිනෝෆාම් වැක්සින් එක ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා අපි දැනට තියෙන දත්ත වලින් ප්‍රකාශ කර සිටිනවා. මෙතනදී අපි විශේෂයෙන්ම බලන්නේ ගතානුගතික විශ්වාසයේ සේටම් වඩා මේ රෝගයේ තියෙන බරපතලකම. කොහොම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකන් ප්‍රදේශවල මේක දියත් කරනවා. හදිසියේ මොකක් හරි විශේෂ විදියට යොමු කිරීමක් වගේ දෙයක් අවශ්‍ය නම් ඒගොල්ලන්ට කාරණාවක් දැනගන්න ඕන නම් අපි සම්බන්ධ කරලා තියෙනවා පෞල් සෞඛ්‍ය කාර්යාංශය. දැනටමත් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට සහ ඒ කණ්ඩායම් වලට ඒ ඕන කරන උපදේශන ශෛලියන් ඔක්කොම පුහුණු කරලා තියෙනවා. මේ අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධනයෙන් අතේ දෙවන මාත්‍රාව හෙට ලබා ගැනීමට නියමිත. එහෙත් සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් නොලැබුණු පුද්ගලයින්ට හෙට දිනේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එන්නත ලබා ගැනීමට හැකිවනවා. කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ පළමු එන්නත ලබා ගැනීමේ ස්ථානයට යෑමේ අපහසුතාව පවතින පුද්ගලයින්ටද ඒ සඳහා යොමු විය හැකි බවයි. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමිව තිබෙනවා. ඒ අනුව කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ජපාන රජයේ එකඟතාවය පළ වී තිබෙනවා. මේ අතර විශ්‍රාම ගිය හෙදිහෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 28066ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,80,427ක් ලෙසයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ අද දිනේද කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2173 දෙනෙකු හඳුනාගත් බවයි. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවන ලද සංචරණ සීමා අද දිනේත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීම අද දිනේත් සිදු කෙරුණා. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කොට අදාළ ස්ටිකරය ඇලවීමේ ක්‍රමවේදයක් පසුගිය දින කිහිපයේදීම ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් එහිදී ඇති වූ ප්‍රමාදය සහ දැඩි රථවාහන තදබදය හේතුවෙන් ඒ කාණ්ඩානුව සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාවටම වළංගු වන පරිදි ස්ටිකරය නිකුත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. කෙසේ වෙතත් ඊයේ දිනේ සහ අද දිනේදී වාහන පරීක්ෂා කිරීම සිදු කළද මෙම ස්ටිකර ඇලවීම ඊයේ දිනේ සහ අද දිනේ සිදු වූයේ නැහැ. අද දිනේත් අපි විශේෂ පොලිස් කණ්ඩායම් රාත්‍රී කාලේ සන්ධ්‍යා කාලේ ශ්‍රී ලංකාව පුරා යොදවනු ලබනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරම් කරන පුද්ගලයන්, ප්‍රවාහනය කරන පුද්ගලයන්, නීති විරෝධී සූදු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට අමතරව රාත්‍රී කාලේ සාද පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර අද දිනේ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත වුණා. මේ අතර එළඹෙන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අදාළ ඉල්ලුම්පත් යොමු කිරීමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. 2022 වර්ෂය සඳහා පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලුම්පත් කැඳවීමේ අවසාන දිනය ජූනි මාස 30 වෙනි දින සිට මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළා තියෙනවා. මේකට හේතුව වෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ ආපදා තත්ත්වය සැලකිලිටගෙන දෙමව්පියන්ට සිදුවන අසීරුතාවය පිළිබඳ සලකා බලලා. දින 66කින් පසු ඉන්දියාවෙන් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාවද ඊයේ දිනේදී තවදුරටත් පහළ බැස තිබෙනවා. ඒ අනුව අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 91,227 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙලෙස එරට කොවිඩ් ආසාදිතයන් ලක්ෂයට අඩුවෙන් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව දෙවන දිනටයි.
මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 2,90,00,000 ඉක්මවා ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. තවමත් මහාරාෂ්ට්‍ර, කර්ණාටක, කේරළ, තමිල්නාඩු සහ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තවලින් ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වනවා. එමෙන්ම ඊයේ දිනේදී තවත් කොවිඩ් මරණ 2213ක් වාර්තා වුණා. මේ අතර මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 23,61,00,000ක් ඉන්දියානුවන්ට ලබා දී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන රජයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවයි. එමෙන්ම වයස අවුරුදු 18 ඉක්ම වූ සියල්ලන්ට ලබන 21 වනදා සිට නොමිලේ කොවිඩ් එන්නත් ලබා දීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නුවර හෙට රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විවිධ සංචාරණ සීමාවන්ට යටත්ව මෙල්බර්න් නගරය හෙට මධ්‍යම රාත්‍රියේ 12 සිට විවෘත කිරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ. COVID-19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය මාස 27 වනදා සිට මෙල්බර්න් නුවර වසා දැමුණු අතර ඉන් පුද්ගලයන් මිලියන 5ක පමණ පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ගත වූ දිනය තුළ මෙල්බර්න් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයෙන්ම වාර්තා වී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් බවද විදේශ මාධ්‍ය සඳහන් කළා. ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා COVID-19 ආසාදිතයන් 30,200 දෙනෙකු සහ මරණ 910ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණවලින් 90%ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මේ අතර තමන් විසින් රැස් කර ගන්නා ලද අතිරික්ත කොවිඩ් එන්නත් තොග විශාල වශයෙන් එකවර දුප්පත් රටවලට යැවීමෙන් ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම දුෂ්කර වනු ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ එලෙස විශාල තොග එකවර හැසිරවීමට දුප්පත් රටවලට සම්පත් නොමැති බවයි. මේ නිසා වසර පුරා එම රටවලට ක්‍රමවත් සැපයුමක් සිදු විය යුතු බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් පුද්ගලයන් 1,76,419 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. එසේම අයහපත් කාලගුණයේ හේතුවෙන් මෙවන විට සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාවද 21ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් තුළ වැඩිම පුද්ගලයන් පිරිසක් ආපදාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි. ඒ අනුව එලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 79,710ක්. එමෙන්ම විවිධ කාලගුණ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතරින් වැඩිම පිරිසක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 5ක්. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 4ක් සඳහා නායෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්ද නුවර, බුලත් සිංහල, ඉංගිරිය සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, බුලත් කොහුපිටිය, යටියන්තොට, දෙහියෝවිට, අරනායක සහ ගලිගමු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහායි එලෙස නායෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත්තේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන, අයගම සහ කිරියල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහාද එම නායෑම් රතු නිවේදනය බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. තවද කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහාද තවමත් නායෑමේ අවදානම පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර පැවති අධික වර්ෂාපතනයේ හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා 3ක් ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කළුගඟ, පටුවාවල සහ රත්නපුර ප්‍රදේශවලින්ද නිල්වලාගඟ, පානමදුම ප්‍රදේශයෙන් සහ අත්තනගලුවය, දුනුමලේ ප්‍රදේශයෙන් සහ ගින්ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ. ඊයේ දිනේ පුරා විශේෂයෙන්ම අත්තනගලුවේ සහ කැලණිගඟ ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබුණා. මේ වර්ෂාපතනය නිසා කැලණිගඟේ සහ අත්තනගලුවේ ජල මට්ටම් නැවතත් යම්තාක් දුරකට ඉහළ යමින් පවතිනවා. අද දිනේ පුරාමත්
තරමක් ඉහළ මට්ටමක මේ ගංගා ජල මට්ටම් පැවතිය හැකි. නමුත් මේ තත්ත්වය නිසා පවතින ගංගාතුර තත්ත්වය වර්ධනය වීමට කිසිම හැකියාවක් නැහැ. කෙසේ නමුත් ගංවතුර තවදුරටත් පවතින ප්‍රදේශවල ජලය යනසීගතාවය තවදුරටත් අඩු වීම සඳහා මේ ගංගා දෙකේ ජල මට්ටම් ඉහළ යාම බලපාන්න පුළුවන්. ඒ අරෙන්න ගංවතුර තත්ත්වයේ වර්ධනයක් කෙසේවත් නැවත මේ තත්ත්වය නිසා සිදුවීමේ හැකියාවක් නැති බව දන්වා සිටින කැමැතියි. මේ අතර අද දිනේ දිවයිනේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කය තුලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදු කරන බවයි. පසුගියදා මෙරට කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් වෙරළ තීරයේ ඇතුළු මෙරට සමුද්‍රීය පරිසරයට දැඩි බලපෑමක් එල්ල වුණා. එම නෞකාවේ අපද්‍රව්‍ය ගාල්ල සිට පුත්තලම දක්වා වන වෙරළ තීරය දක්වාම පැතිර ගියා. එසේම එම වෙරළ තීර ආශ්‍රිතව මියගිය කැස්බෑවන් ඩොල්ෆින් මසුන් ඇතුළු සමුද්‍ර ජීවීන්ගේ සිරුරු රසක් සොයා ගන්නා ලද අතර එම සතුන් මියගියේ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රයට එක් වූ රසායන ද්‍රව්‍ය හේතුවෙන්ද නැතහොත් වෙනත් ස්වභාවික හේතුවකින්ද යන්න පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ අනුව නෞකාව හේතුවෙන් මෙරට පරිසරයට සිදුව ඇති බලපෑමට ආපදා වන්දි මුදල් ලබා ගැනීම සඳහා සිදු වූ පරිසර හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදු කරන බවයි. එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම සිදු කරන බැවින් එයට ටික කලක් ගතවන බවයි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡාවක් ඊයේ දිනේ පැවැත්වුණා. මේ වන විට අපිට තියෙන එකම දේ තමයි වන්දි ලබා ගැනීම. ඒ වන්දි ලබා ගැනීම වෙනුවෙන් අපි අධිකරණ අමාත්‍යාංශයේ ගරු ඇමතුමා සමග නීතිපතිතුමා සමගත් මේ සම්බන්ධයෙන් ඒ දැනුම තියෙන විශේෂඥයන්ගේ සහාය ලබාගෙන සහ ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ අවශ්‍යතාවය ලබාගෙන තමයි මේ වන්දි ලබා ගැනීම කටයුත්ත කරන්නේ. හැබැයි මෙහාට හුවමාරු වෙච්ච දත්ත මැකිලා කියන කතාව කියනවා. ශාක්ෂණයකදී නීතිමය කටයුත්තකට ගියෝතින් වැරදිලා හරි. ඔය කියන වන්දියේ අපිට අඩුවීමක් දක්න ලැබෙනවාය කියන අන්තරාදායක තත්ත්වයක් කියන එක. ඒක තාම මේවට රහස් පොලිසිය අධිකරණ කටයුත්තක් තියෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැම නැවක්ම එනකොට ඒ ලබා දෙන ඊමේල් පණිවිඩ සහ අනිකුත් සියලු දේවල් අපේ ටවර් එකේ තියෙනවා. ඒතර ඒ දේවල් එක්ක තමයි අපි අපේ කාරණා ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන දත්ත කිසිසාත් වෙනස් කරන්නත් බෑ. ඒවා නිත්‍යානුකූල භාවයෙන් තියෙනවා. අපි ඉදිරිපත් කරනවා. CID එකට ඉදිරිපත් කරනවා. අධිකරණයට අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි වන්දි ලබා ගන්න කටයුතු කරන්නේ. දකුණු ආසියානු කලාපයේ කුඩා ළමුන්ගේ ආයුෂ ශීඝ්‍ර ලෙස අඩුවීමට විෂ සහිත ආහාර පරිභෝජනය හේතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදී මේ මහතා මේ බව සඳහන් කළේ. ලෝකේ දැනට ඉපදෙන දරුවෝ ටිකගේ ආයු කාලය දැන් ඉන්න අයගේ ආයු කාලයට වඩා පල්ලෙහාට ගිහිල්ලා. කෙටියෙන්ම කියනවා නම් දෙමාපියන්ට කලින් දරුවෝ මිය යන යුගයේ පේනවා 2025 30 වෙනකොට අපේ දරුවෝන්ගේ උපතේදී ආයු කාලය අවුරුදු 40 45 සීමාවට වැටෙනවයි කියලා කියනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දත්ත අපි හංගලා කතා කරන්නේ. දැන් අද විද්‍යාව කළමනාකරණය කරනවා මූල්‍ය අනම්මනම් ඒ පදනම් මත ව්‍යායාම තමයි ඉතා වැදගත් කියලා අපේ ආහාර සංස්කෘතියට අපිට වැඩක් නැති පැණි බීම වර්ග ඊළඟට නම්බර්ස් දාපු ආහාර අපිට මේ බුද්ධ භෝග කාපු රටේ අවශ්‍ය නැති ආහාර වර්ග බර ගාණක් එළියට දාලා ඒවා කණ්ඩ දීලා ළමයින්ට අපි බලාපොරොත්තු වෙන නිරෝගීකම. ඒකින්ද තමයි පැහැදිලිව පෙන්වන්න කරලා දෙන්නේ මේ දෙමාපියන්ට කලින් මේ යන දරු පරම්පරාවක් බිහි වෙලා කියලා.
පෙන්වුම් කරනවා ආසියානු කලාපයේ දරුවෝ තමයි ඉස්සෙල්ලාම මැරෙන්නේ කියලා. වෙන විදිහකින් කියනවා නම් බටහිර කලාපවල ළමයින්ට සාපේක්ෂව අපේ මරණ ප්‍රවණතාවයේ ගුණයකින් වැඩි කියන එක ඒ විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කරන එක. වෙන විදිහකින් කියනවා නම් ඒතර ඉස්සෙල්ලාම මැරෙන්නේ අපේ ළමයි ටික. මේ ලංකාවේ පරිසර නීතිය තාම හොඳ තැනක තියෙන රටක්. අපි 1980 කෝස්ටල් කොන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එක හැදුවා. මධ්‍යම පරිසර අධිකාරිය හැදුවා. ඒ වගේම ඔය අද ඔය අලුතෙන් සාකච්ඡාවට ආවා මීපා කියලා. මේක හැදුවෙත් 1980. ඒ නිසා මේ රටේ පරිසරය සම්බන්ධව අදාළ නෛතික තත්ත්ව යම් තාක් දුරකට අපේ කලාපේ රටවල් වලට සාපේක්ෂව ඉතාම හොඳයි. ඒ වගේම අපි දැන් මේ සංවර්ධනය කියලා කරගෙන යන බොහෝ වැඩ කටයුතු මීට වඩා අවුල් වෙන්න ඉඩ තිබුණා. මේ පරිසර නීති පද්ධතියවත් නොතිබුණා නම්. සංවර්ධනය කරා යන ගමනේ මිනිසා සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම උදෙසා නේකවිධ උත්සාහයන් දරන්නට වුණා. එනිසාම විසල් තාක්ෂණික දියුණුවක් අත්කර ගන්නටත් හැකියාව ලැබුණා. නමුත් ඒ සඳහා පන්නරේ ලැබුවේ අතීතයෙන් බව ඔබ දැන සිටියාද? මේ ඒ සඳහා කදිම උදාහරණයක්. මිනිසා මිනිසෙකු ලෙස අද දක්වාලද සියලු ජයග්‍රහණවල පන්නරේ ගැබ්ව තිබුණේ මිනිසාගේම අතීතය තුළ. තමා සතු තීක්ෂණ බුද්ධියත් සියල්ල පිළිබඳ තිබූ කුතුහලයත් එකී පන්නරය මුවහත් කරන්නට ඉවහල් වුණා. ඉතින් අද මිනිසා තාක්ෂණය අතින් හිනි පෙත්තටම ළඟාවී නම් ඒ සියල්ලට අතීතය සාක්ෂයක්. බලන්න මේ 1987 වසරේ රුමේනියාව. කමියනිස්ට් කාලවකවානුව තුළ රුමේනියානු රාජ්‍යයේ බොහෝ නගරවල දැවන්ත මහල් නිවාස ඉදිකර තිබුණා. මේ රුමේනියාවේ ඇල්බා ඉයුලියා නගරය තුළ ඉදිකර තිබූ එවන් මහල් නිවාස සංකීර්ණයක්. පසුකාලීනව එම නගරවාසී මිනිසුන්ගේ අවශ්‍යතාවයක් වූ නිසාම එම නගරය හරහා විශාල පලලකින් යුත් මහා මාර්ගයක් ඉදිකරන්නට නගරේ බලධාරීන් සැලසුම් කරනවා. ඒත් ඊට හරස් වුණේ එවකට සෝවියට් පන්නයට තැනූ මේ විසල් මහල් නිවාස සංකීර්ණය. එය ඉපැරණි ගොඩනැගිල්ලක් වුණත් ඒ තුළ මිනිසුන් සිය ගණනක් ජීවත් වුණා. මෙකී මාර්ගය ඉදිකරන්නට නම් මේ ගොඩනැගිල්ල ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුවත් මිනිසා සතු බුද්ධිය සහ චින්තනය ඒ සඳහා විසඳුම් මවන්නට වුණා. අවසානයේ ඔවුන් තීරණය කළා ගොඩනැගිල්ල දෙබෑ කර මාර්ගය දෙපසට රැගෙන යන්න. ඇත්තටම එය කරන්න පුළුවන්ද? ඔව්, ඔවුන් එය කළා. මුලින්ම ගොඩනැගිල්ල සීරුවෙන් දෙකඩ කර ගොඩනැගිල්ලේ අත්තිවාරමතෙක් පොළව හරා එහි පාදම මතු කරගත්තා. පසුව එම අත්තිවාරමට යටින් දුම්රිය පීලි ඉදිකර එම පාදමට යටින් හයිඩ්‍රොලික් ජැක් රඳවා දෙකඩ කළ ගොඩනැගිල්ලේ කොටස් දෙක ඉහලට ඔසවන්නටත් පසුව දුම්රිය රෝධ සවි කළ වානේ රාමුවක් මත ගොඩනැගිල්ල තබා දෙපසට තල්ලු කරන්නටත් ඔවුන් කටයුතු කළා. එලෙස ඇදගෙන ගිය දුර ප්‍රමාණය මීටර 55ක්. ඒ සඳහා ගත වූ කාලය පැය 5 මිනිත්තු 40ක්. දන්නවද මේ සිදුවීමේ විශේෂම දේ තමයි ඔවුන් මේ සම්පූර්ණ මෙහෙයුමම සිදු කර තිබුණේ එම ගොඩනැගිල්ලේ විසූ නගරවැසියන් එලෙසින්ම ගොඩනැගිල්ල තුළ සිටියදී ඔවුන්ට කිසිදු අපහසුවක් ඇති නොවන අයුරින්. ඒ කොතෙක් සංවේදීවද කිවහොත් ගොඩනැගිල්ල රැගෙනයාමේදී එම නිවාසවල වතුරු වීදුරුවල තිබූ ජලය පවා නොසෙල්වෙන අයුරින් ඔවුන් ඒ සිදු කළා. ඒ අතීතයේ සිදුවීමක්. තාක්ෂණය අදට වඩා හීනව පැවති අවධියක සිදුවුණු සිදුවීමක්. අදත් මිනිසාට සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේදී මෙවන් අභියෝග මතුවිය හැකි. ඒ වගේම අද තාක්ෂණයත් එදාට වඩා දියුණුයි. ඉතින් සිතන්න සංවර්ධනය කරා යාමේදී එකී දියුණු තාක්ෂණයන් තුළින් මොනවද අපට කරන්න බැරි. එදා කිසිවෙකුට කිසිදු බලපෑමක් ඇති නොවනසේ මෙවන් විස්කම් සිදු කලා නම් අද අපේ පරිසරයටත් මිනිසාටත් කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් කෙතරම්දේ අපට සිදු කළ හැකිද. සැබෑ සංවර්ධනය කරා ගමන් කිරීමේදී කිසිවෙකුට හෝ පීඩාවක් ඇති නොවන අයුරින් එම ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ සංවර්ධනයක් වනු ඇත. අවධානය විදේශ පුවත් වෙත.
සංචාරයක නිරත වෙමින් සිටියදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හට ජනතාව අතර සිටි පුද්ගලයෙකු විසින් මුහුණට පහර දී ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළා. ගිනිකොන දිග ප්‍රංශයේ සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හට ජනතාව අතර සිටි පුද්ගලයෙකු අතුල් පහරක් එල්ල කර තිබෙනවා. සිය සංචාරයේදී හෝටල් පාසලක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු ඉදිරිපස රැස්ව සිටි ජනතාව හමුවීමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ. කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපතිවරයා වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළ අතර අතුල් පහර එල්ල කළ පුද්ගලයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය හුදකලා සිද්ධියක් ලෙස සලකන අතර අතුල් පහර එල්ල කළ පුද්ගලයා සංවාදයට ලක් කළ යුතු අයෙකු නොවන බවයි. එමෙන්ම තමන් ජනතාව හමුවීමට යාම අඛණ්ඩව සිදු කරන බවත් එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් ජනාධිපති මැක්‍රෝන් අවධාරණය කළා. ප්‍රංශ ජනාධිපතිවරයාට අතුල් පහර එල්ල කළ යෞවනයා දක්ෂිණාංශික අන්තවාදී අදහස් දරන්නෙකු ලෙස විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට දෙවන දූරකාලයක් ලබාදීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමි වුණා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති සංවෘත රැස්වීමේදී ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන් 15 දෙනාම ඊට ඒකමතිකව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති එස්තෝනියානු තානාපති ස්වෙන් ජාගන්සන් මේ බව නිවේදනය කළා. ලොව පුරා තවත් අපේක්ෂකයන් 10 දෙනෙකු ජගත් සංවිධාන මහලේකම් ධූරයේ අපේක්ෂා කළද ජගත් සංවිධානයේ සමාජික රටවල් 193 අතුරෙන් කිසිවෙක් ඉදිරිපත් කර නැහැ. පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ 72 හැවිරිදි අන්තෝනියෝ ගුටේරස් 2017 වසරේ සිට ජගත් සංවිධාන මහලේකම් ධූරය දරනවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූනි 10 වැනිදා 19 වන සියවසේ බොදු පුනරුදේ කුළුගැන්වීමට උපස්තම්භ වූ පංචමහා වාදයන්ගෙන් එක් වාදයක් වූ ගම්පොළ වාදයේ නිමාවට පත්ව ඇත්තේ 1971 වසරේ ජූනි මස 10 වන දිනයි. එය ගම්පොළ පාඨශාලාවේදී පවත්වා ඇත්තේ. ශ්‍රී ලංකාවේ මුල්ම වෛද්‍ය විද්‍යාලය වූ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කර ඇත්තේ 1929 වසරේ ජූනි මස 10 වන දිනයි. එය රාජගිරියේ ඔබේසකර පුරදී D.W. ජයතිලක මහතා ඇතුළු විද්වතුන් පිරිසක් විසිනුයි ආරම්භ කර ඇත්තේ. ඉතාලිය සිය රාජාණ්ඩුව වෙනුවට ජනරජයක් පිහිටුවා ඇත්තේ 1946 වසරේ ජූනි මස 10 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.